මේකත් එක්ක අපිට මෙන්න මේ ටික තීරණය කරන්න වෙනවා. ඒක නිසා ඔයගොල්ලන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp නම්බර් එක තියෙනවා පුතේ. ස්ක්‍රීන් එකේ දැන් නම්බර් එක තියෙනවා. ඕන දෙයක් ගැන කතා කරලා අහන්න පුළුවන්. කොහොමද පාඩම් කරන්නේ කොහොමද ෂෝට් නෝට් හදන්නේ කියන එක අපි ගිය සතියේ පැහැදිලි කළා අපිට කලින් පැහැදිලි කරලා තියෙනවා. හදන විදිහ ඉතින් තව කාට හරි වැදගත් නම් කතා කරන්න පුළුවන්. සහ ටියුට් එක අවශ්‍යයි වෙන මෙසේජ් එකක් දාන්න. හරි. පියමු පාඩමට. ඊළඟ අපිට කියන්න පුතේ. රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව තුනක් ඉන්නවලු. කවුද ඒ පාර්ශ්ව කියලා තමයි අපි කතා කරන්න කියන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව තුනක් තියෙනවා. ඒකෙන්ට කියනවා පළමු පාර්ශවයේ දෙවන පාර්ශවයේ සහ දෙවන පාර්ශවයේ කවුද මේ පළමු පාර්ශවය කියලා කියන්නේ? රක්ෂණය සම්බන්ධ පාර්ශව තුනක් තියෙනවා. එකක් පළමු පාර්ශවය කියනවා, දෙවන පාර්ශවය කියනවා, තෙවන පාර්ශවය කියනවා. පළමු පාර්ශවයට අපි තව නමක් කියනවා පුතේ. රක්ෂිතයා. දෙවන පාර්ශවයට අපි නමක් කියනවා රක්ෂකයා. රක්ෂකයා. තුන්වෙනි පාර්ශවය කියන එක ගත්තොත් නැත්නම් තෙවන පාර්ශවය කියලා ගත්තොත් එහෙම අපි ගත්තොත් බලපෑමක් සිදුවන අනෙකුත් සියලු පාර්ශව. බලපෑමක් සිදුවන අනෙක් සියලු පාර්ශව අපි කියනවා පුතේ තුන්වෙනි පාර්ශවය කියලා. හරි. ඒතර අපි බලමු කවුද මේ පළවෙනි පාර්ශවය? කවුද මේ දෙවන පාර්ශවය? කවුද මේ තෙවන පාර්ශවය කියලා? මෙන්න මෝටර රථයක් තියෙනවා. මෝටර රථයක් තියෙනවා. මේ මෝටර රථේ මේ මෝටර රථයේ අයිතිකරු තමයි පිහිටම් මෙයාගේ නම කමල්. කමල් මේ මෝටර රථය අරගෙන තියෙනවා සහ මෙයා මේක ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සංස්ථාවේ මේක රක්ෂණය කරලා තියෙනවා. කමල් මෝටර රථයක් අරගෙන මේ මෝටර රථය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කළා තියෙනවා. කමල් මේ මෝටර රථය ධාවනය කරගෙන යනකොට කමල්ගේ මෝටර රථය හදිස්සියෙම ගිහිල්ලා මෙන්න මේ වගේ තාප්පයක් තියෙනවා. මේ තාප්පේ හැප්පෙනවා. මේ තාප්පේ මේකේ අයිතිකාරයාගේ නම තමයි අරුණ. මොකද වෙන්නේ? කමල් වාහනයක් ගන්නවා අරගෙන මේක රක්ෂණය කරනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ. මෙයා මේක ධාවනය කරගෙන යද්දි අදිසියම මේක හැප්පෙනවා මේ අරුණගේ තාප්පේ. ඔන්න රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව තුනක් මෙතන ඉන්නේ. පළවෙනි එක්කෙනා මෙතන ගත්තොත් අන්නම් කරන 1 2 සහ 3.
පළමු පාර්ශවය කියන්නේ පුතේ රක්ෂිතයා. නැත්තම් රක්ෂණ ආවරණය ලබා ගන්න කෙනා. මෙන්න එක. අමා තමයි රක්ෂිතයා. නැත්තම් පළමු පාර්ශවය. දෙවන පාර්ශවය රක්ෂකයා. කවුද මෙයාට රක්ෂණ ආවරණය ලබා දෙන්නේ? මෙන්න මෙයා. මොකක් හරි හානියක් නිසා බාහිර පාර්ශවයකට බලපෑමක් වෙන ගන්න. බලපෑම නිසා බලපෑමක් සිදුවන සියලුම පාර්ශව. මේ අරුණගේ තාප්පේ කැඩලා තියෙනවා. ඒක නිසා එයා බලපෑමක් වෙලා තියෙනවා. එහෙනම් එයා තමයි තුන්වෙනි පාර්ශවය. ඔන්න ඔය විදිහට අපිට රක්ෂණය සම්බන්ධ පාර්ශව තුන වෙලෙමින් අඳුර ගන්න පුළුවන්. එකක් තමයි පුතේ පළමු පාර්ශවය නැත්නම් රක්ෂිතයා රක්ෂණ ආවරණය ලබා ගන්න කෙනා. දෙවන පාර්ශවය රක්ෂකයා රක්ෂණ ආවරණය ලබා දෙන රක්ෂණ ආයතනය. දෙවන පාර්ශවය බලපෑමක් සිදුවන අනිකුත් සියලු පාර්ශව. මේ රක්ෂකයා සහ රක්ෂිතයා හැර අනිකුත් බලපෑමට ලක් වෙන සියලුම දෙනා ගන්නවා තුන්වෙනි පාර්ශවය විදිහට. ඕගොල්ලන්ට සමහරට අහලා ඇති third party insurance එකක් ගන්නවා කියලා කියන්නේ තුන්වෙනි පාර්ශවයේ රක්ෂණයක් ගන්නවා කියලා අහලා ඇති. ගොඩක් වෙලාවට ටිකක් මිලෙන් අඩු තුන්වෙනි පාර්ශවය නැත්නම් third party insurance එකක් ගන්නවා කියලා කියන්නේ රක්ෂණයෙන් නැත්නම් අවදානමක් නිසා අනතුරක් නිසා හානියටපත් වුණොත් එහෙම තුන්වෙනි පාර්ශවයට පමණක් වන්දිගේ සාමාන්‍ය ලංකාවේ නීතිය අනුව රක්ෂණයක් අනිවාර්යයෙන්ම වාහනයකට පැවතිය යුතුයි. ප්‍රධාන මහා මාර්ගයේ ධාවනය කරනවා නම් එයා ධාවනය කරද්දී රක්ෂණයක් තියෙන්න ඕනේ සහ අවම වශයෙන් තුන්වෙනි පාර්ශවයේ රක්ෂණයක්වත් තිබිය යුතුයි කියලා කියනවා. එහෙම නැති වුණොත් ධාවනය කරන එක නීත්‍යානුකූල නැහැ. හරි. ඉතින් අපි ලියමු රක්ෂණය සම්බන්ධ පාර්ශව. මුත්‍රක දිගායටට එකේ මුද්‍රණය කරලා තියෙනවා පළමු පාර්ශවය. ඒතර කළු පෑනෙන් ඒක ඉස්සරහින් ලියන්න පුළුවන් පුතේ රක්ෂිතයා කියලා. එක පළමු පාර්ශවයේ රක්ෂිතයා. දෙක දෙවන පාර්ශවයේ රක්ෂකයා. තුන තෙවන පාර්ශවයේ. මේක ලියද්දී පොඩ්ඩක් යටින් රූල් දෙකක් විතර ඉඳ තියාගෙන ලියන්න. ටියුට් එක නැති අය ටියුට් එක තියෙන හැටි නෑ ඉඳ තියෙනවා. මොකද පළමු පාර්ශවය ගැන අපි පොඩි විස්තරයක් ලියන්න ඕනේ. ලියන්න පළමු පාර්ශවයේ රක්ෂිතයා. දෙවන පාර්ශවයේ රක්ෂකයා. තුන තෙවන පාර්ශවයේ බලපෑමක් සිදුවන අනෙකුත් සියලු පාර්ශව.
හරි අපි විස්තරය ලියමු. විස්තරය ලියමු පළමු පාර්ශවය. පළමු පාර්ශවයට විස්තරය ලියමු. රක්ෂණ ආවරණය ලබා ගන්නා පාර්ශවය. රක්ෂණ ආවරණය ලබා ගන්නා පාර්ශවය. අපි කියනවා පුතේ රක්ෂණ ආවරණය ලබා ගන්න පාර්ශවය අපි කියනවා රක්ෂිතය. රක්ෂිතය. හරි දෙවැනි එක දෙවන පාර්ශවය. දෙවන පාර්ශවයේ රක්ෂකයා අපි කියමු රක්ෂණ ආවරණය ලබා දෙන රක්ෂණ ආවරණය ලබා දෙන පාර්ශවය නැතහොත් රක්ෂණ ආවරණය ලබා දෙන පාර්ශවය නැතහොත් රක්ෂණ ආයතනය. රක්ෂණ ආයතනය. හරි තුන්වෙනි එක පුතේ නැත්නම් තෙවන පාර්ශවය රක්ෂණ ගිවිසුමට අනුව රක්ෂණ ගිවිසුමට අනුව ගිවිසුමට අනුව අදාළ සිදුවීම හේතුවෙන් රක්ෂණ ගිවිසුමට අනුව අදාළ සිදුවීම හේතුවෙන් අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක් වූ සියලු පුද්ගලයන් හා දේපල සියලු පුද්ගලයන් හා දේපල සියලු පුද්ගලයන් හා දේපල අපි කියනවා පුතේ තුන්වෙනි පාර්ශවයේ තියෙනවා. පුතේ අර පහලින් අපි අදලා තියෙන එක චුට්ටක් එතනින් අදගමු. එතකොට ඔයගලන්ට තවත් පැහැදිලි වෙයි මොකද්ද මේ පළමු පාර්ශවයේ දෙවන පාර්ශවයේ සහ තුන්වෙනි පාර්ශවයේ කියන්නේ කියලා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි දන්නවා අපි
third party insurance එකක් කියලා කියන්නේ අඩුම තරමේ තුන්වෙනි පාර්ශවයට වෙච්ච හානිය වෙනුවෙන්වත් වන්දි ලබාගත හැකි රක්ෂණයක් අපි ගාව තිබිය යුතුයි මෝටර රථයක් නැත්නම් වාහනයක් මහ මාර්ගයේ ධාවනය කරනවා නම් තමයි අපි අහලා තියෙනවා full insurance සහ third party කියලා. තුන්වන පාර්ශවයේ රක්ෂණයක් කියලා කියන්නේ. සම්පූර්ණ රක්ෂණයක් දැම්මොත් එහෙම රක්ෂිතයාට වෙන හානියට වගේම තුන්වෙනි පාර්ශවයට වෙන හානියටත් වන්දි හම්බ වෙනවා. හැබැයි තුන්වෙනි පාර්ශවයේ රක්ෂණයක් දාලා තියෙනවා නම් තුන්වෙනි පාර්ශවයට වෙන හානිය සඳහා පමණක් වන්දි හම්බ වෙනවා. රක්ෂිතයාට වෙච්ච හානියට වන්දි හම්බ වෙන්නේ නැහැ. හරි. ඉතින් මේක ඇඳගත්ත නේද හැමෝම? ඉතින් තියා ඉන්නවනම් ටක් කරලා ගන්න. හරි පුතේ උදාහරණයක් විදිහට දැන් අර තුන්වෙනි පාර්ශවයේ රක්ෂණය කියලා කියන්නේ අපි හිතමු මෙයාගේ වාහනේ මෙච්චරක් හානි වෙලා මෙයාගේ තාප්පෙත් මෙච්චරක් හානි වුණොත් එහෙම full insurance එකක් නම් මේකටත් වන්දි ගෙවලා මේකටත් වන්දි ගෙවනවා තුන්වෙනි පාර්ශවයේ නම් third party insurance එක නම් මේක විතරක් ගෙවනවා වාහනේට හම්බ වෙන්නේ නැහැ. ඒ වාහනේ කියන්නේ පළමු පාර්ශවයටයි තියෙක. තාප්පේ කියන්නේ තුන්වෙනි පාර්ශවයටයි තියෙක. තුන්වෙනි පාර්ශවයට විතරයි වන්දි හම්බ වෙන්නේ. හරි ඉතින් මේක මකන්න අවශ්‍යයි ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එක ගන්න. හරි. ඊළඟට අපි ඉන්නේ වැදගත්ම කොටසක් සාකච්ඡා කරන්න. ඉතින් හැමෝම ඔයගලගේ තියෙන පැන්සල් ටික පොඩ්ඩක් පොත් පැත්තකින් තියලා හොඳට අහගන්න මම මේ කියන එක. අපි ගත්තොත් එහෙම රක්ෂණය ප්‍රධාන මූලධර්ම ටිකක් එක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම රක්ෂණ මූලධර්ම ටිකක් තමයි රක්ෂණ හිමිකම් එක රක්ෂණ මූලධර්ම. මේ කියන රක්ෂණ මූලධර්මات එක්ක තමයි පුතේ රක්ෂණය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. පළවෙනි එක අපි කියනවා රක්ෂණ හිමිකම්. දෙවෙනි එක අපි කියනවා උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය. තුන්වෙනි එක අපි කියනවා හානිපූර්ණය. ඒ වගේම පුතේ එකක් තියෙනවා අපිට ආසන්නතම හේතුව කියලා. හැබැයි මේක අපේ සිලබස් එකේ නෑ. ඒක නිසා අපි ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. හරි. මම පොඩි හැදෙන්නීමක් කරලා ඉන්නම් මේ තුන ගැන. රක්ෂණය කියන එක ප්‍රධාන රක්ෂණ මූලධර්මات එක්ක තමයි හැදිලා තියෙන්නේ. රක්ෂණය හැදෙන්න නම් රක්ෂණ මූලධර්ම තියෙනවා. ඒත් මේ රක්ෂණ මූලධර්ම නැත්තම් සාමාන්‍ය රක්ෂණයක් පවතින්නේ නැහැ.
රක්ෂණය පැවතිලා තියෙන්නේ මෙන්න මේ කියන මූලධර්ම මත රක්ෂණය කරගෙන යන නිසා. කවුරු හරි කෙනෙක් මේ රක්ෂණ මූලධර්ම වලට වෙනස් විදිහකට කරගෙන යනවා නම් බොහෝ විට පවතින අමාරුයි. ඉතින් පළවෙනි එක තමයි පුතේ රක්ෂණය හිමිකම. මොකද්ද මේ රක්ෂණ හිමිකම කියලා කියන්නේ? රක්ෂණ හිමිකම කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ හොඳට අහගන්න පුතේ මම කියන එක එකපාර අහගන්න ඔයගොල්ලන්ට ලේසි මතක තියාගන්න නැත්නම් පස්සේ පාඩම් කරනකොට වඩා එකපාර පන්තියේදී මතක තියාගන්න එක ලේසි. ඒක සපෑම් පැන්සල් ටික පැත්තකින් තියලා ටියුට් එක පැත්තකින් තියලා අහල පහලයට සද්ද නැතුව ඕවා දකින්න කියලා හොඳට අහගන්න. ටීවී එක දාලා තියනවා නම් ඕෆ් කරන්න. හරි. රක්ෂණ මූල ධර්ම තුනයි. එකපාර මතක තියාගන්න. විභාගයේදී අහනම ප්‍රශ්න වලින් එකක් තමයි මේ රක්ෂණ මූල ධර්ම. විභාගයේදී කෙටි ප්‍රශ්න පත්‍රයේ හෝ අචරා ප්‍රශ්න වලදී අහනවාමයි. හරි. රක්ෂණ මූල ධර්ම පුතේ තියෙන තුනයි. හතරක් තියෙනවා. තුනයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාස් පේපර්ස් වල කතා කරද්දී හතරක් ගැන කතා කරනවා. අර මම කිව්ව අන්තිම එකත් එක්ක. ඒ නැතුව දැන් අපිට එන්නේ තුනයි. හරි. පළවෙනි එක රක්ෂණ හිමිකම්. මොකක්ද රක්ෂණ හිමිකම්? රක්ෂණ හිමිකම කියලා කියන්නේ අපි මොනවා හරි දෙයක් රක්ෂණය කරනවා නම් අපිට ඒක රක්ෂණ හිමිකමක් තියෙනවා. එහෙම නැතුව අපිට රක්ෂණය කරන්න. අපිට රක්ෂණය කරන්න පුළුවන් අපිට රක්ෂණ හිමිකමක් තියෙන දේවල් පමණයි. මොනවාද රක්ෂණ හිමිකමක් තියෙන දේවල්? උදාහරණයක් විදිහට ගත්තොත් මට තියෙනවා නම් මෝටර් රථයක් මගේ නමට මට රක්ෂණ හිමිකමක් තියෙනවා මේ මෝටර් රථය රක්ෂණය කරන්න. හැබැයි අපේ අල්ලපු ගෙදර එක්කෙනාට මෝටර් රථයක් තියෙනවා නම් ඒ මෝටර් රථය රක්ෂණය කරන්න මට අයිතියක් නැහැ. රක්ෂණ හිමිකමක් නැහැ. තේරුණාද? මට රක්ෂණ හිමිකමක් තියෙනවා මගේ නමට තියෙන මගේ මෝටර් රථයක් රක්ෂණය. මගේ නමට තියෙන මගේ ව්‍යාපාරයක් රක්ෂණය කරන්න. මගේ නමට තියෙන මගේ දේපලක් රක්ෂණය කරන්න මට හිමිකමක් තියෙනවා. හැබැයි වෙන කෙනෙක්ගේ නමට තියෙන දේපලක් අපිට රක්ෂණය කරන්න අයිතියක් නැහැ. හරි. එහෙම කිව්වහම අපිට මෙහෙම එකක් එනවා. උදාහරණයක් විදිහට ප්‍රවාහන සේවා සපයන ආයතනයක් නම් ප්‍රවාහන සේවා අපේ ආයතනයේ සේවාව ලබා ගන්න පුද්ගලයෝ ආයතනයට අයිති අය නෙමෙයි. අපි ගත්තොත් එහෙම ඒගොල්ලන් ආයතනෙන් පිට. ඒ කියන්නේ ඒගොල්ලන් සේවාව ලබා ගන්න අපට. හැබැයි අන්න එහෙම අයව රක්ෂණය කරන්න රක්ෂණ හිමිකමක් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ තියෙන ගුවන් සමාගමක් නම් ගුවන් සමාගමේ සේවයේ නැත්නම් අපේ ගුවන් ටිකට් පත් අරගෙන වෙනත් රටකට යන කෙනෙක් ඉන්නවා නම් අපිට රක්ෂණ හිමිකමක් තියෙනවා. එයාව රක්ෂණය කරන්න. හදිසියෙම දුවන් යන්නේ අනතුරක් වෙලා ඒ පුද්ගලයාට හානියක් වුණොත් එහෙම මේ හානිය ඔහුට ආවරණය කරන්න පුළුවන් වෙන අපිට රක්ෂණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ රක්ෂණ හිමිකමක් තියෙනවා. සාමාන්‍යයෙන් ණය හිමියෙක්ට තමන්ගේ ණය ගැතියාව රක්ෂණය කරන්න පුළුවන් ඔහුගේ ණය සීමාව දක්වා. ඒ වගේම ආයතන ප්‍රධානියෙක්ට තමන්ගේ සේවකීන් රක්ෂණය කරන්න රක්ෂණ හිමිකමක් තියෙනවා. අනේ වගේ රක්ෂණ හිමිකම කියන එක වැදගත්. රක්ෂණ හිමිකමක් තියෙන්න ඕනේ යම්කිසි දේපලක් අපි රක්ෂණය කරනවා. ඒක තමයි පුතේ අපි රක්ෂණ හිමිකම කියලා කතා කරන්නේ. දෙවැනි එක උපරිම විශ්වාසය. රක්ෂණය සම්බන්ධව දෙන්නෙක් ඉන්නවා. ප්‍රධාන දෙන්නෙක්. කෙනෙක් තමයි රක්ෂකයා අනිත් එක්කෙනා තමයි රක්ෂිතයා. රක්ෂණ ආවරණය ලබා දෙන කෙනා සහ රක්ෂණ ආවරණය ලබා ගන්න කෙනා. මේ රක්ෂිතයා සහ රක්ෂකයා සහ රක්ෂිතයා කියන මේ දෙන්නම රක්ෂකයා සහ රක්ෂිතයා කියන මේ දෙන්නම නිවැරදි තොරතුරු අනිත් කෙනාට දෙන්න ඕනේ. මෙයා නිවැරදි තොරතුරු දෙන්නවා. ඒ උදාහරණයක් විදිහට අපි හිතමු ජීවිත රක්ෂණයක් ගන්නවා රක්ෂකයා තොරතුරු ඉල්ලලා පත්‍රිකාවක් දෙනවා මේ තොරතුරු ටික පුරවලා දෙන්න කියලා. ඔයගොල්ලන් සමහරක් අත්දැකීමක් ඇති. ජීවිත රක්ෂණය කරන අයගේ වල වලට ඇවිල්ලා ෆෝම් එකක් පුරව ගන්න සාකච්ඡා කරනවා. අපි හිතමු අපි දරුණු අසනීපයක් තියාගෙන අරයට බොරු තොරතුරු දුන්නා. අන්න උපරිම විශ්වාසය කඩ වෙලා. එතකොට
රක්ෂණයක් පවතින. උපරිම විශ්වාසය කියන එක රක්ෂණ මූලධර්ම. ඊළඟ එක හානිපූර්ණය. හානිපූර්ණය කියලා කියන්නේ යම් මේක ජීවිත රක්ෂණයට අදාළ නැහැ. දේපල රක්ෂණයට විතරයි මේ හානිපූර්ණය කියන එක අදාළ වෙන්නේ. දේපල රක්ෂණයේදී යම් කිසි දේපලකට හානියක් වුණොත් ඒ දේපල යථා තත්ත්වයටපත් කිරීම සඳහා පමණක් වන්දි ගෙවිය යුතුයි. ඊට වඩා අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ඒක තමයි මූලධර්මය. ඒකට අපි කියනවා හානි පූර්ණය කියලා. ආසන්නතම හේතුව කියලා කියන්නේ අනතුර වෙලා තියෙන ආසන්නතම හේතුව රක්ෂණයෙන් ආවරණය වෙලා තියෙනවා නම් විතරයි රක්ෂණ ආවරණයෙන් වන්දි හම්බ වෙන්නේ කියන එක. හැබැයි අපිට ඒක සිලබස් එකේ නැති නිසා අපි ඒක ගැන වැඩි කතා නොකරමු. ප්‍රධාන රක්ෂණ මූලධර්ම අපිට තියෙනවා 3ක්. හරි. ඉතින් අපි ලියමු ප්‍රධාන රක්ෂණ මූලධර්ම මොනවද කියලා අහනවා. 1 2 3 කියලා දාලා මේ 3 ලියමු. ප්‍රධාන රක්ෂණ මූලධර්ම කියලා මාතෘකාව ලියන්න ටියුට් එක නැති අය. ප්‍රධාන රක්ෂණ මූලධර්ම ඔය 3 ලියන්න. හරි. පුතේ අපි එකිනෙක විස්තර කරමු. එකිනෙක විස්තර කරමු. පළවෙනි එක රක්ෂණ හිමිකම. රක්ෂණ හිමිකම කියන්නේ මොකද්ද? හරි. අපි කළු පෑනේ ලියමු. කළු පෑනේ ලියන්නේ. රක්ෂණ මූලධර්ම 3 ලිව්වා. පළවෙනි එක රක්ෂණ හිමිකම, 2 උපරිම විශ්වාසය, 3 හානිපූර්ණය. දැන් අපි යන්නේ මේ එකින් එක නැවත විස්තර කරගෙන යන්න. ඒකෙදි අපි ගත්තොත් එහෙම පළවෙනි එක අපි එනවා රක්ෂණ හිමිකමට. මොකද්ද රක්ෂණ හිමිකම කියලා කියන්නේ? මාතෘකාවේ රක්ෂණ හිමිකම යුක්ත එකේ තියෙන රක්ෂණ හිමිකම විස්තර කරන්න. අපි ලියමු කළු පෑනේ. ජීවිතයක් හෝ දේපලක්. ජීවිතයක් හෝ දේපලක් ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීම සඳහා පවතින ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීම සඳහා පවතින නීත්‍යානුකූල අයිතිය. නීත්‍යානුකූල අයිතිය නීත්‍යානුකූල අයිතිය රක්ෂණ හිමිකම ලෙස
දුන්න රක්ෂණ හිමිකම ලෙස හඳුන්වයි. හරි පුතේ නිල් පෑනෙන් අනුච්ඡේදයෙන් ලියමු. යම් පුද්ගලයෙකුට යම් දේපලක් හෝ ජීවිතයක් රක්ෂණය කිරීම සඳහා යම් දේපලක් හෝ ජීවිතයක් රක්ෂණය කිරීම සඳහා රක්ෂණය කිරීම සඳහා නීත්‍යානුකූලව පිළිගත හැකි රක්ෂණ හිමිකම පැවතිය යුතුය. හරි පුතේ අපි උදාහරණ ලියමු. පැවතිය යුතුය උදාහරණ පළවෙනි එක යම් දේපලක නීත්‍යානුකූල අයිතිකරුට පළවෙනි උදාහරණය පුතේ යම් දේපලක නීත්‍යානුකූල අයිතිකරුට එය රක්ෂණය කිරීම සඳහා රක්ෂණ හිමිකමක් පවතී. දෙවෙනි උදාහරණය ලියමු පුතේ. ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට අනෙකාගේ ජීවිතය සම්බන්ධ රක්ෂණාවරණයක් ලබා ගැනීමට රක්ෂණ හිමිකමක් පවතී. ඊළඟ උදාහරණය ලියමු අපි. ප්‍රවාහන සේවා සපයන ආයතනයකට තම සේවාව ලබා ගන්නා මගී
තම සේවාව ලබා ගන්නා මගින් රක්ෂණය කිරීම සඳහා සේවා ලබා ගන්නා මගින් රක්ෂණය කිරීම සඳහා රක්ෂණ හිමිකමක් පවතී. රක්ෂණ හිමිකමක් පවතී. අන්තිමට තව එකක් ලියමු අපි. තව උදාහරණ එකක් ලියමු. ණය හිමියෙකුට තමා ලබා දී ඇති ණය සීමාව දක්වා ණය ගැතියා රක්ෂණය කිරීමට හිමිකමක් පවතී. හරි පුතේ ඒක වැදගත් එකක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම බැංකුව විසින් ඕක කරනවා. බැංකුව අපිට ණයක් දුන්නොත් එහෙම බැංකුව මොකද කරන්නේ? අපිව රක්ෂණය කරනවා. හේතුව තමයි අදිසියවත් අපි බැංකුවල ණය ගෙවුවේ නැතොත් එහෙම මොකද කරන්නේ? බැංකුව රක්ෂණයෙන් ඒ අදාළ මුදල ආවරණය කරගන්න. එහෙම කරන අපිට දකින්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි පුතේ රක්ෂණ හිමිකම කියලා අපි කතා කරන්නේ. නැත්නම් රක්ෂණ හිමිකමක් අපිට තියෙන්න ඕනේ රක්ෂණාවරණයක් ලබා ගන්න. නැත්නම් අපිට රක්ෂණාවරණයක් ලබා ගන්න බෑ. රක්ෂණයේ මූලධර්ම තුනයි. පළවෙනි රක්ෂණ මූලධර්මය තමයි රක්ෂණ හිමිකම. හරි. අපි දෙවෙනි රක්ෂණ මූලධර්මයට එමු. දෙවෙනි රක්ෂණ මූලධර්මයේ උපරිම විශ්වාසය. තොරපුතේ මේ උපරිම විශ්වාසය කියන එක අපි ගත්තොත් පාර්ශවයන් දෙන්නෙක් අතර තමයි ඇති වෙන්නේ. කෙනෙක් තමයි රක්ෂකයා, අනිත් එක තමයි රක්ෂිතයා. උපරිම විශ්වාසය ගොඩනගන්න ඕනේ කාගේ අතරද? රක්ෂිතයා රක්ෂකයා. මේ දෙන්න අතර උපරිම විශ්වාසයක් ගොඩනැගිය යුතුයි.